හරි සියලුම දෙනාට පුතේ තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ මේ ඔයාලගේ සාහිත්‍ය පොතේ තියෙන මෙන්න මේ චරිතය ගැන. අපි කතා කරනවා මේ ගීද මෝපාසන් කියන ලේඛකයා විසින් රචනා කරන්නට යෙදුණු ගීද මෝපාසන් විසින් රචනා කරන්නට යෙදුණු මෙන්න මේ චරිතය විසින් රචනා කරන්නට යෙදුණු දියමන්ති මාලය කියන කෙටි කතාව පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. හරිද? ඔයාලගේ පොතේ තියෙන අපි කෙටි කතාවක් කතා කරා අපටත් මේ වැසිකිළියක් කියන කෙටි කතාව. අද අපි අලුත් කෙටි කතාවක් කතා කරනවා. ගීද මෝපාසන් විසින් රචනා කරලා තියෙන කෙටි කතාවක්. හරි. එතකොට අපි කෙටි කතාවට යන්න කලින් මෙයා ගැන පොඩි තොරතුරක් දැනගන්න ඕනේ. ගීද මෝපාසන් කියන්නේ කවුද කියලා. එතකොට ගීද මෝපාසන් කියන කෙනා අපට ලෝක සාහිත්‍යයේ හම්බ වෙන විශිෂ්ට කෙටි කතාකරුවෙක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් ලෝක සාහිත්‍යය තුළ ඉන්න. ඉතින් ඇත්තටම මෙයා මේ ලෝක සාහිත්‍යයට එන්න ඕනේ කියන අභිමතාර්ථයෙන් කෙටි කතා කරන්නේ නියලුණු කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව මෙයා ඇවිදින් මේ සාමාන්‍යයෙන් මේ බොහොම සරල ජීවිතයක් ගත කරපු කෙනෙක්. බොහොම සරල ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි ගීද මෝපාසන් කියලා කියන්නේ. ඉතින් කොහොම හරි මේ ගීද මෝපාසන්ගේ පවුල, ඒ කියන්නේ ජීවත් වුණු පරිසරය ගත්තොත් එහෙම නොදියුණු පරිසරයක් තමයි තිබුණේ. හරිද? නොදියුණු පරිසරයක් කියලා කියන්නේ මේ ආර්ථික අතින් යම් ආකාරයක ශක්තියක් නැති පවුලක්. ඒ නිසාම මෙයාට අවුරුදු 11ක් වගේ වෙනකොට මෙයාගේ අම්මයි තාත්තයි නීතිමය වශයෙන් වෙන් වෙනවා. හරිද? ඊට පස්සේ අම්මා ගැන ළඟ තමයි මෙයා හැදෙන්නේ. ඉතින් අම්මා මෙයාගේ මේ ෂේක්ස්පියර්ගේ කතන්දරේම මෙයා ප්‍රංශ භාෂාවෙන්, මෙයා ප්‍රංශ ජාතිකයේ ප්‍රංශ භාෂාවෙන් මෙයාට කියලා දෙනවා ෂේක්ස්පියර්ගේ කතා. ඉතින් ඒවා එහෙම මෙයා අහනවා. එයා අහලා ඉවර වෙලා ඉතින් කොහොම හරි මෙයා කතෝලික පාසලකින් මුලින්ම අධ්‍යාපනය ලැබලා ප්‍රංශයේ ඊට පස්සේ විශ්වවිද්‍යාලයකටත් මෙයාට යන්න අවස්ථාවක් ලැබෙනවා. නමුත් විශ්වවිද්‍යාලයෙන් මෙයා නිරපනවා. ඒකට හේතුව තමයි මෙයා විශ්වවිද්‍යාලයේ හිටපු පූජකවරයෙකුට යම් ආකාරයෙන් විහිළු කිරීමක් කළා තියෙනවා. ඒ නිසා මෙයාට විශ්වවිද්‍යාලයෙන් මේ අයින් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට එයාගේ ජීවිතේ ගත වෙනකොට මෙයා එකම රැකියාවේ ඉන්න කැමති වෙච්ච කෙනෙක් නෙවෙයි. තනින් තනට යන්න try කරපු කෙනෙක්. එකම රැකියාවේ ඉඳලා නැහැ. සහ මෙයාට මේ නිර්මාණකරණයට අම්මගේ හුරුව තමයි ආවේ. නමුත් ඒ නිර්මාණකරණය සඳහා විශේෂයෙන්ම 1980 වගේ කාලය තුල මෙයා යුද්ධය මෙයා නීතිඥයෙක් වෙන්න උත්සාහ ගන්නවා. ඒ අවස්ථාවේදී යම් තැනකට යනවා නීති අධ්‍යාපනය ලබන්න. නමුත් එතනින් ප්‍රංශයේ ඇති වුණු යුද්ධ තත්ත්වයක් නිසා නැවත මෙයා හමුදාවට යනවා. ඉතින් හමුදාවත් මෙයාට එච්චර තෘප්තිමත් නැති නිසා මෙයා මොකද කරන්නේ? හමුදාවෙනුත් අයින් වෙලා නැවත ෆෝබයාගේ ප්‍රංශයේ හිටපු ෆෝබයා කියන එයාගේ ආශ්‍රයත් ලබාගෙන එයා ඇවිල්ලා රචකයෙක් ලෝකේ ජනප්‍රිය. එතකොට ඒ ආශ්‍රයත් ලබාගෙන මෙයා සාහිත්‍යකරණය සඳහා යම් ආකාරයක මුලපිරුමක් සිද්ධ වෙනවා. නමුත් මුලින්ම හිටපු 1980 වෙනකොට මෙයා ඒ ෆෝබයා කියන කෙනා මැරෙනවා. ඊට පස්සේ වෙනත් පුද්ගලයෙක් සමග සාහිත්‍ය නිර්මාණකරුවෙක් සමග එකතු වෙලා මොහු මුලින්ම තමාගේ යුද්ධය පිළිබඳව කෙටි කතාවක් ලියනවා. ඒ කෙටි කතා කෘතිය බොහොම ජනප්‍රිය කෙටි කතාවක් බවට පත් වෙනවා. ඉතින් කොහොම හරි
මෙයා එදා 1850 ඉපදිලා නවකතාවන් 9ක් කෙටි කතා 300ක් වැනි ප්‍රමාණයක් ලියලා තියෙනවා. ඉතින් ඒ කෙටි කතාවන් අතරින් දියමන්ති මාලය කියන කෙටි කතාව කේ ජයතිලක කේ.ජී. කරුණාතිලක කියන කෙනා තමයි අපිට කියවීමට අවස්ථාව සලසා දීලා තියෙන්නේ. ඒ කියන්නේ පරිවර්තනය කරලා තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි ගීධමෝපාසන ගැන අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට අපි කෙටි කතාවක් අධ්‍යයනය කරනකොට ඔයාලගේ පේපර් එකේ තියෙන ඔයාලට මොනවද කෙටි කතාවකින් අපට ඇහෙන ප්‍රශ්න කියලා. දැන් මේ ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයට එන පේපර් එකක්. එතකොට මේ පේපර් එකේ පුතේ ප්‍රශ්න තියෙන තුන්වෙනි කොටස ඔයාලා දන්නවා සාහිත්‍ය පේපර් එක. ඒකේ අපේ කෙටි කතාවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් එනවා. හරිද? එතකොට දැන් මේකේ තියෙනවා දැන් මෙතන මෙන්න එකක් තියෙනවා. එහෙනම් කුලීකාරයෙක් හොයාගනි. මට බෑ කිව්වොත් බෑ. මේක අපි කලින් කරපුවා. දැන් අපි අහමු නිකමට කාගෙන් හරි මේක මොන කෙටි කතාවේද මේක එන්නේ කියලා. කවුද? දිනු අමරසිරි කියන්නකෝ මේක මොන කෙටි කතාවේද එන්නේ? මේක එහෙනම් කුලීකාරයෙක් හොයාගනින් මට බෑ කිව්වොත් බෑ. මොන කෙටි කතාවේද ඔක තියෙන්නේ? හිරුනි කණ්ඩම්බි මොන කෙටි කතාවේද? ලක්ෂාන් මිහිරංග මොන කෙටි කතාවද මේක එන්නේ? මේ ඔයාලගේ O level paper එකේ එන්නේ. අපි මේක කතා කළා. කවුද මේක කියන්නේ? කවරෙකු විසින් මේ ප්‍රකාශ කරන ලද්දේද? හිරිස විමුක්ති ඔව් කියන්න. මතක නැහැ. කාටද මතක? කවුරු හරි ඉන්නවද මතක නේ? අපට වැසිකිලියක් හාමුදුරනේ ඒ පාඩම. ඔව් අපටත් වැසිකිලියක් කියන එකේ තමයි එන්නේ. කෙටි කතාවේ තමයි එන්නේ. කවරෙකු විසින් මේ ප්‍රකාශය කරන ලද්දේද? කවුද මේ ප්‍රකාශය කරන්නේ? මම මේ අවස්ථාවේ කිව්වා මේක එන්න පුළුවන් අවස්ථාවක්. මල්ලි විසින්. ඔව් මල්ලි කියන්නේ කෙටි අපටත් වැසිකිලියක් කියන කෙටි කතාවේ මල්ලි කියන චරිතය තමයි කියන්නේ. කාටද මේක කියන්නේ එතකොට? අක්කට. අක්කට කියන්නේ. මේ ප්‍රකාශය හා සැබඳි අවස්ථාව කුමක්ද? අවස්ථාව මොකද්ද මේකේ? කුරක්කං කොටන්න කිව්වා අවස්ථාව. අන්න කුරක්කං. ඔව් කුරක්කන් කොටන්න කියලා අමරන්න එන්න කියලා කිව්වා. ඒ අවස්ථාවේදී තමයි මේ මල්ලි මෙහෙම කියන්නේ. අන්න බොහොම හොඳයිද? අන්න එහෙම මතක තියෙනවා. දැන් මේ කියප එක මේ මතක තියෙන්න එපා පුතා. හරි. ඊට පස්සේ දැන් අපිට මෙන්න මෙතෙන්ට ඔය වගේ අවස්ථා සම්බන්ධයෙන් දියමන්ති මාලයේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන අපි බලමු. මේ බලන්න මෙතන තියෙනවා අපිට මේක හම්බ වෙයි. මේක මතක තියාගන්න. ඒතර කවුරු හරි කෙනෙක් කියන්නේ මේක අපිට හම්බුන එකක් කියලා. ඉතින් මොකද දැන් ඔයාට වෙලා තියෙන්නේ? දැන් දවස් 3ක වෙලේ ඉඳලා ඔයා ටිකක් අමුතු විදිහකයි ඉන්නේ. මේක එන්නේ දියමන්ති මාලේ. හරිද? ඒතර කොතන දෙන්නේ? අහන මේ සඳහන් අයගේ අමුතු හැසිරීමට හේතුව කුමක්ද? ඔන්න හේතුව අහන. ප්‍රකාශය ශ්‍රවණය කළ අයගේ නම කුමක්ද? ඔන්න නම තාන. ඒතර මේව පුතේ අපි දැන් මේ කෙටි කතාව තමයි කියවන්න යන්නේ. එතකොට අපිට උත්තර ලියන්න පුළුවන්. හරි. ඒකෙන්ද අනිවාර්යයෙන්ම මේවා කියවලා තියෙනවා. ඊළඟ තමයි මෙතනින් පහළ ප්‍රශ්නයක් අහනවා. විචාර කොටසේ බලන්න මෙතන අහලා තියෙනවා මේ හරි 4 භාෂාව සාර්ථක යොදා ගැනීමත් යෝගී චරිත නිරූපණයත් අපට වැසිකිළිය කෙටි කතාව සාර්ථක වීමට හේතු වී ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් කියන්නේ උද්දුත දෙක බැගින් දක්වමින් විමසන්න. හරිද? එතකොට මේ කතාවේ ඒ වගේ අවස්ථා සිද්ධ නිරූපණය සඳහා භාෂා භාවිතය සඳහා ගලපන්න පුළුවන් උද්දුත කීපයක් අපි හැම කෙටි කතාවකම මතක තියාගන්න. ගොඩක් කෙටි කතා නැහැනේ. මතක තියාගන්න ඕනේ. ඉතින් දැන් අපි එදා මේක කතා කළා. ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් පුතේ. හරිද? කැමති අය විභාගයට ඉහළ සම්මානයක් ගන්න ඕනේ අය ඒක කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැති අයට එහෙම ප්‍රශ්නයකුත් නැහැ. හරි. අපි බලමු අද කාරණාව මේක. අපි කෙටි කතාව කියමු. කවුද කියන්නේ කෙටි කතාව අපි කොටසක් කියවමු. එදා කිව්ව ලස්සනට කෙනෙක් කවුද? මනලෝලි නෙමෙයි මනෝලි කියන පුතා මේ ඔයා පටන් ගන්නකො කෙටි කතාවේ පළවෙනි ඡේදය.
වූ කලී දෛවයට සිදුවන ඇතැම් වැරදීම් නිසා දෝ ලිපිකරු පවුල්වල උපත ලබන ඒ සුන්දර රූමත් කාන්තාවන්ගෙන් එකියක් වූවාය. ඇය වෙනුවෙන් වෙන් කරන ලද දායාදයක් නොවීය. එමෙන්ම ධනවත් උසස් පිරිමියෙකු විසින් දැන හැඳින ගනු ලබ පාලය කරනු ලබ විවාහ කරගනු ලැබීමේ බලාපොරොත්තුවක් හෝ හැකි කමක්ද ඇය වෙත නොවූයේය. එහෙයින් ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ සුළු ලිපිකරුවෙකුට තමා විවාහ කර දීමට ඉඩ හැරියාය. හරි බොහොම ස්තුතියි. එතකොට පුතේ දැන් අපි කිව්වා කෙටි කතාවක් ਵਿਚාරය කරන්න කෙටි කතාවක මූල ධර්මයත් එක්ක. හරි. එහෙනම් දැන් කෙනෙක් මට කියන්නේ මේ කෙටි කතාවේ අපි කිව්වා කෙටි කතාවක් නිර්මාණය කරනකොට ඒකේ දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒ කියන්නේ මොන දෘෂ්ටි කෝණයෙන්ද මේ කෙටි කතාව රචනා කරලා තියෙන්නේ. අපි දෘෂ්ටි කෝණ දෙකක් කතා කළා. මොනවද මේ කෙටි කතා දෘෂ්ටි කෝණ දෙක? උත්තම පුරුෂ සහ ප්‍රථම පුරුෂ කියලා. හරිද? උත්තම පුරුෂයන් කියන්නේ මම කියන කතකයා මේක කියනවා නම් අපි කියන උත්තම පුරුෂ කියලා. එහෙම නැතුව වෙනත් බාහිර විදියට අපි මේක කියාගෙන යනවා නම් ප්‍රථම පුරුෂයන් කියලා අපි කියනවා. හරිද? එතකොට මේ කතාව දැන් කියාගෙන ඔයාලට යනකොට දැන් පළවෙනි ඡේදයේ කියනකොට අපි මුලින්ම නිගමනය කරනවා මේකේ දෘෂ්ටි කෝණය මොකද්ද කියලා. එතකොට අපිට පුළුවන් මේ කෙටි කතාවේ මොන දෘෂ්ටි කෝණයද තියෙන්නේ? මොකද්ද උත්තම පුරුෂද ප්‍රථම පුරුෂද? කවුරු හරි පිළිතුරක් දෙන්න. ප්‍රථම පුරුෂ. ඔව් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය තමයි මේකේ තියෙන්නේ. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තමයි මේක කෙටි කතාව රචනා කරලා තියෙන්නේ. ඈ ඔව් මේ චිත්‍ර අඳින කට්ටිය ඉන්නවා. ඒක අවුලක් නෑ විභාගෙට පුතා චිත්‍ර අඳින්නා. දැන් මේ ස්ක්‍රීන් එකේ ඔයාලා චිත්‍ර අඳින්න ගත්තෙන් පස්සේ මේ ඊට පස්සේ අපිට බාධා වෙනවා. මම ඕනි තැන highlight කරන්න ඒක ගුරුවරයාට තියෙන එකක්. ඔයාලා මේකේ චිත්‍ර අඳින්න ගත්තෙන් පස්සේ ආදලා WhatsApp කරන්න. මම හිතුවා බලලා හරි ලස්සනයි කියලා අපි රස විඳින්න. මේක අඳින්න එපා. හරි. එතකොට ඈව් කලේ දෛවයට සිදුවන ඇතැම් වැරදීම් නිසා දෝ ලිපිකරු පවුල් වලට උපත ලැබෙන ඒසුන්. එතකොට මේ කතා කරන්න යන්නේ අපිට තේරෙනවා අනිවාර්යෙන් ටයිටල් එකත් මේකේ ඇවිල්ලා දියමන්ති මාලය අනිවාර්යෙන්ම එහෙනම් අපි කියන්නේ කාන්තාවක් ගැන තමයි කතා කරන්න යන්නේ. මේ කෙටි කතාව තුළ. හරිද? එතකොට තියෙනවා මොකද්ද? ඈ සුන්දර රූමත් කාන්තාවකින් එකියක් වූවාය. ඔන්න දැන් මේ කතාවේ අපිට තියෙන භාෂා භාවිතය, සිද්ධි නිරූපණය, අවස්ථා සම්බන්ධය මේ හැම දෙයක්ත් එක්ක අපේ ඔළුවේ තියෙනවා. හරි? ඒ කියන්නේ වාහනයක් ගමන් කරනකොට අපිට අතේ තියෙන සුක්කානම විතරයි වුණාට ඩ්‍රයිවර්ට තේරෙනවා මේකේ ඇක්සිලරේටරේ වැඩ කරනවද, බ්‍රේක් වැඩ කරනවද, ඊට පස්සේ ජියර් පෙට්ටිය වැඩ කරනවද, මොකක් හරි අවුලක් තියෙනවද, තෙල් කාන්දුවක් තියෙනවද කියලා ඔය ඔක්කොම ටික ඩ්‍රයිවර් සීට් එකට තේරෙනවා. ඒක තමයි පර්ෆෙක්ට් ඩ්‍රයිවිං කියන්නේ. හරිද? දැන් එතකොට අපි දැන් කෙටි කතාවක් රස විඳින්න යන්නේ. එතකොට මූලධර්ම ටිකක් ඉගෙනගෙන තියෙනවා. එතකොට එහෙනම් මේ කෙටි කතාව කියන එකට වැස්සගෙන් පස්සේ අර මූලධර්ම ඔළුවේ තියාගෙන ඒවා ෆිල්ටර් කරගෙන තමයි අපි මේක කියවන්න ඕනේ. එතකොට අපිට ටක් ගාලා මතක වෙනවා. එතකොට මේක රස විඳින්න ලේසි. හරිද? විචාරශීලී චින්තනයක් නේ අපි මෙතනින් ගොඩනගා ගන්න. ඒක ඇති කරගන්න ලේසි. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් කතාව ආරම්භ කරනකොට ගීතමෝපාසංගේ තියෙන අපි මොකද්ද කියන කතා ලක්ෂණ මෙයාගේ කතාවේ සාමාන්‍ය භාෂා විලාසය අපි පස්සේ කතා කරමු. නමුත් දැනට බලන්න කතාව ආරම්භ කරලා තියෙන විදිය. කෙටි කතාව ආරම්භ කරලා තියෙන විදිය. හරිද? දැන් මෙයා කියනවා මෙයා දෛවයට සිදුවන නැත්නම් වැරදි නිසාද ලිපිකාරු පවුල් වල උපත ලැබෙන ඒ සුන්දර රූමත් කාන්තාවගෙන් එකයක් ඕවා. එහෙනම් මෙයාගේ පවුල ලිපිකාරණ පවුලක තමයි මෙයා උපත ලැබලා තියෙන්නේ. හැබැයි එහෙම උපත ලැබුණ නිසා මෙයාට හිමුණු දායාදයක් එහෙම නැහැ. ධනවත් උසස් පිරිමියෙකු විසින් දැන හැදෙන කරු ලැබ ආලය කරනු ලැබ විවාහ කරනු ලැබේ. මේ බලාපොරොත්තුවක් හෝ හැකියාකමක්ද ඇය වෙත නොවේය. ඒ හින්දා ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙකු තමයි විවාහ කර දීමට ඉඩ හැරියාය. ඔන්න සාමාන්‍යයෙන් ඇගේ தත්ත්වය තමයි ඔය කියන්නේ. එතකොට කාන්තාවකගේ විවාහය කියන සංකල්පය තමයි මෙතනින් කියන්න උත්සාහ ගන්න. හරි. අපි ඊළඟ කොටස කියන්න දෙමු කාටද? අපි කියමු තොල්මි. තොල්මි කියමු ඊළඟ කොටස. හංසිකා පුතා කියමු ඊළඟ කොටස. වැඩ ඇතිව ඇන්දී නොතිබුණු හේයින් ඈත් සාමොන්දාය
ශාම පැලැන්දාය අනෙක් රුචි අරුචිකම්ද බැරිකම කරනකොටගෙන සරල අන්දමින් පවත්වා ගත් අය. එහෙත් ඇය සිතින් ජීවත් වූයේ තමාට තරම් නොවන පහත් විවාහයකට මැදිහත්ව එක්කමෙන් අසන්තෝෂයෙනි. කුමක් නිසාද යතහොත් ස්ත්‍රීන් කුලයක පන්තියක් නොමැති බැවිනි. ස්ත්‍රීන් සම්බන්ධයෙන් කුලය හා පන්තිවීමට ක්‍රියා කරන්නේ ඔවුන්ගේ රුසක හාවභාව ලීලා ලලිත කාන්තා ගති ගුණ වුණු ඔවුන් සුකෝමලත ඉරමින් ඔවුන් තුළ පහළ වන සිත් සතන් ඇද ගැනීමේ සම ප්‍රියමනාප භාවය අල්ලාප සල්ලාපය චතුර බව උසස් බව එකම ලක්ෂණය වේ. ඒවා නිසා මුදුක්වේ වචන කරණිය නිසාම උසස් භාවයාවන් වන දෙදෙන එක්හා සමාන අතරත් වෙති. හරි. බොහොම සන්තෝෂයි. හරි. එතකොට දැන් ඔන්න අපිට කෙටි කතාවේ මූල ධර්මයක් තියෙනවා අවස්ථා හා සිද්ධි නිරූපණය නැත්නම් චරිත නිරූපණය කියලා. එතකොට මේ බලන්න කාන්තාව කියන චරිතය නිරූපණය කරන්න මෙයා භාවිත කරලා තියෙන භාෂාව සහ කාන්තාව මොන වගේ කෙනෙක්ද කියන එක එයා මෙතන නිරූපණය කරනවා. කොහොමද බලන්න හැඩවැඩ ඇතිවල ඇඳීමට පැළඳීමට හැකියාවක් නොතිබුණ හේයින් ඈ චාන්ව ඇඳාය. චාන්ව පැළඳාය. අනෙක් රුචි අරුචිකම් බැරිකමට කරනකොටගෙන සරල අන්දමින් පවත්වාගෙන ගත්තා. ඒත් ඇය සිතින් ජීවත් වූයේ තමාට තරම් නොවන පහත් විවාහයකට මැදිහත් වූ එකියකමෙන් අසන්තෝෂේනි. ඇයි දැන් අපි මුලින්ම කිව්වා මෙයා බොහොම ලස්සනයි කියලා. හැබැයි ලස්සන නිසාම මෙයා හිතනවා මට ඊට වඩා මේ ඉන්න තත්ත්වයට වඩා ඉහළ සැප සම්පatti ප්‍රමාණයක් බුද්ධ විඳින්න මට තිබ්බා. හැබැයි මම දැන් ඒ තැනක නෑ. ඒ නිසා මේ ගෙවන ජීවිතය පිළිබඳව එයා ඒ කියන්නේ දැන් විවාහ ජීවිතය පිළිබඳව අසන්තෝෂයකින් තමයි එයා කටයුතු කරන්නේ. ඒ කුමක් නිසාද කියලා මෙයා කියනවා ස්ත්‍රීන්ට කුලයක් හෝ පන්තියක් නොමැති බැවින්. ඇයි මේ කාන්තාවක් හිතන්නේ මේ මට මේට වැඩි කෙනෙක් ළඟට යන්න තිබ්බයි කියලා? ඇත්තටම සමාජයේ කතන්දරේ මේක තමයි. මොකද ස්ත්‍රියකට කුලයක් පන්තියක් නැහැ. ඒ කියන්නේ ඇයි ඒ නැහැ කියන්නේ ස්ත්‍රියක් සම්බන්ධයෙන් කුලය හා පන්ති වෙනකොට ක්‍රියා කරන්නේ ඔවුන්ගේ රූසපුව ඊට පස්සේ හාවභාව ලීලාව හා ලලිත කාන්තා ගතිගුණ වන හේයි. ඔවුන් සතු සහජ සුකුමෝලත්වයේ ඉවෙන්මෙන් ඔවුන් තුළ පහළ වන සිත් සතන් ඇද ගැනීමේ සමත් ප්‍රියමනාප භාවයත් අල්ලාප සල්ලාපයේ චතුරතාවත් උසස් භවයේ එකම ලක්ෂණය වේ. ඒතර කාන්තාවකට ඇත්තටම එක් ආකර්ෂණශීලීත්වය, සිත් ඇද ගන්නාසුළු බව, චමත්කාර බව, නිහතමානී බව, නම්‍යශීලී බව, ලස්සන, සුකුමෝලත්වය මෙන්න මේවා තමයි අර කුලය පන්තිය වෙනකොට කාන්තාවගේ නිරාවරණය වෙන සමාජයට. ඒකට ඒවත් එක තමයි කාන්තාවකට වටිනාකමක් ඇති වෙන්නේ. ඒකත් එක තමයි කාන්තාවගේ විවාහ තීරණය වෙන්නේ. හැබැයි දැන් මේ තැනැත්තියට ඒක තේරෙනවා. මේ කාන්තාවට ඒක තේරෙනවා. ඒ නිසා තමයි අය පත් වෙලා ඉන විවාහ ජීවිතය සම්බන්ධයෙන් සතුටක් නැත්තේ. හරිද? එතකොට කාන්තාව කියන චරිත නිරූපණයක් තමයි මෙතන කරන්නේ. වීදමෝපාසන් කාන්තාව කියන චරිත නිරූපණය කිරීමට යොදා ගන්න භාෂාව. ඒතර කාන්තාවගේ සහජ, ඒ කියන්නේ මේ ඇත්තටම ඕනෑම කාන්තාවකට තියෙන දෙයක් තමයි. ඒ කියන්නේ සමහර කළ සමාජයේ දැන් විවාහ වෙලා ඉන්න කාන්තාවකින් ගොඩක්කින් අහලා බලුවොත් එයා හිතනවා එයාට ඊට වඩා තැනක් තියෙනවා කියලා. සමහර එහෙමත් අය ඉතින් ඒ ගැන තෘප්තිමත් සතුටින් ඉන්න අය ඉන්නවා. නමුත් බහුලව අපිට මේක දැන් ඔයාලා දින තැනකින් ඔයාලම තමයි ඔයාලා කැමති කෙනෙක් කෙනෙකුට හා කියන්නේ. නමුත් ඔයාලම තමයි මේ ජීවිතේ ජීවත් වෙනකොට එතනින් අකමැත්තතාවයත් ප්‍රකාශ කරන්නේ. හරිද? එතකොට ඒවා නිසා මුඩුක් වී වසන තරුණයන් ඊටම උසස් ආර්යයන් යන දෙදෙනා එක හා සමාන තත්ත්වයේ පවතී. ඉතින් මෙන්න මේ කියන ක්වොලිටිස් ටික නිසා, ගුණධර්ම ටික නිසා, ඒ කියන්නේ කාන්තාවට කුලයේ පන්තිය ජාතිය කියන එකට වඩා කාන්තාවගේ අපි කියපු අර කියන්නේ ඒවා ඇත්තටම ගුණයන්. මේ කිව්වේ ප්‍රියමනාප බව, සුකෝමලත්වය, සිත් අධි ගන්නා සුළු බව, ආකර්ෂණශීලී ස්වභාවය, සුන්දරත්වය, නේද? ගමන විලාසය, අල්ලාප සල්ලාප, මේ කතාබහ, හිනාව මේ හැමදේමත් නිසා මේ කාන්තාව රජමාලිගාවේ ඉපදුනත් මුඩුකේ ඉපදුනත් කාන්තාවකට ලැබෙන වටිනාකම සමානයි. එතකොට ඒකේ කාන්තාවගේ අර තියෙන තීපේ අපි ඔය කතා කරපු ගුණයන් ටිකත් එක තමයි කාන්තාවට යම් ආකාරයේ සමාජයේ වටිනාකමක් ඇති වෙන්නේ කියන එක තමයි ඒකේ කියන්නේ. හරි. එතකොට අපි මේ ඡේදේ අපි කියමු කවුද මේ ඡේද කියන්නේ? කවුද? නවෝද්‍ය
පුතා කියමුද? නවෝද්‍ය දුල්මි කියමුද? නවෝද්‍ය just start. නෑ. ශමිල් කා තමා ඉපදී ඇත්තේ සියලුම සැප සම්පත් හා සුඛ විහරණ ආස්වාදනය කිරීමටය යන හැඟීම නිසා ඈ නිරන්තරයෙන්ම දුක් වේදනාවට භාජනය වූවාය. නිවසේ දිරිදු අසරණකමින් එහි බිත්තිවල කාලකන්ණි දුක්බර පෙනුමෙන් දිරා ගිය පුටුවලින් හා අවලස්සන දොර ජනෙල් දෙරදිවලින් බලවත් සේ සිත් තැවුලට පත් මනස්තාපයෙනුත් අවලස්සන මනස්ථාපනයනුත් පශ්චාත්තාපයෙනුත් කාලය ගත කළාය. ඇයගේ සමාජ තත්ත්වයේ සිටි අනෙක් ස්ත්‍රියට කිසිම අමුතු ශෝකයක් හෝ අමුතු දොම්නසක් ඇති නොවන මේ සියලුම දේවල් වලින් ඇය කනස්සල්ලටවත් කනගාටුවටත් පත් වූවාය. ඇයගේ කුඩා නිවසේ වැඩපළ කර දීමට පැමිණි මෙහෙකාර දැරිය දැකීමෙන් ඇගේ සිත දොම්නස් සහගත කටුක සිතිවිලි රාශියකින් පිරී ඉතිරි ගියේය. පෙර දින මහාර්ඝ තිර රෙදිවලින් අලංකාර කරන ලද උස් ලෝකඩ පහන් රුක්වලින් ඒකාලෝක කරන ලද ගිනි උදුනේ සුව පහස් දනවන උණුසුම් කරන කොටගෙන විශාල අත්පුටුවල වැතිර නිදිබරව සිටින සරුවාල ඇඳගත් දැවැන්ත සේවකයන් දෙදෙනෙකු විසින් නාවතේව කරනු ලබන නිහඬ නිශ්ශබ්ද ගර්භාගාර පිළිබඳ සිහින ඈ සිතින් මවා ගත්තාය. අනර්ඝ කෞතුක වස්තූන්ගෙන් පිරුණා වූ සූක්ෂම කර්මාන්තයන්ගෙන් හෙබි ගෘහ භාණ්ඩවලින්ද එල්ලෙන ලද පුරාණ සේද තිර රෙදිවලින් විචිත්‍ර වූ අති විශාල ශාලාද සෑම ගැහැණියකම ඊර්ෂ්‍යා පරවශ වූත් ප්‍රාර්ථනීය වූත් සිතින් ආශ්‍රය කිරීමට ආශාවෙන් සිටින චිර ප්‍රසිද්ධ මිනිසුන්ගෙන් සෑදුණු ඉතා විශ්වාසී මිතුරන් ස්වල්ප දෙනෙකුගේ ප්‍රිය සමාගමේ සඳහාම වෙන් කරන ලද සුගන්ධවත් සුන්දර ආහාරද සිතින් මවාගත් ඈ ඒවා කල්පනාවෙන් මනෝලෝකයක ජීවත් වූවාය. හරි බොහොම සන්තෝෂයි. thank you. හරි එතකොට කියනවා මොකද්ද? තමා ඉපදී ඇත්තේ සියලුම සැප. ඒ කියන්නේ දැන් කාන්තාවක් වුණාම කාන්තාවක් පමණක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සෙක් වුණාම අපි හිතනවා එහෙම නේ. අපි ඉපදිලා ඉන්නේ සියලුම සැප සම්පත් භුක්ති විඳින්න කියලා. දැන් මෙතන ඉන්න මේ තරුණියත් හිතනවා තරුණියක් කියලා කියන අතර දැන් විවාහක තරුණියක්. එතකොට ඒ විවාහක තරුණිය හිතනවා මොකද්ද මට මේ සියලු සැප සම්පත් විඳිනය කරන්න මට තේන්න ඕන. හරිද? හැබැයි මට දැන් එහෙම එකක් නැහැ. ඒ නිසා මෙයාට මොකද්ද නිරන්තරයෙන් දුක් වේදනාවට භාජන වෙනවා. හරිද? ඒ විතරක් නෙවෙයි. මොකද්ද? දැන් මෙයා ඉන්න පරිසරය මොකද්ද? නිවසේ දිලිඳු අසරණ කමින් ඒ බිත්තිවල කාලකන්ණි දුක්බර පෙනුමින් දිරා ගිය පුටු වලින් හා අවලස්සන දොර ජනෙල් වලින් බලවත් සේ සිත්වලටපත් ඈ මනස්තාපේනොත් පශ්චාත්තාපේනොත් කාලය ගත කළාය. ඔන්න බලන්න නේ. එතකොට දැන් මේ සාමාන්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරුවෙක් සමග තමයි ඇය විවාහ වුණේ. හැබැයි දැන් ඒ ගෙදර පරිසරයත් මෙතන කියනවා. හරිද? ඒ විවාහක අවස්ථාව නිරූපණය කරනවා. ඒ ඊට සිද්ධි නිරූපණය කරනවා. සිද්ධි නිරූපණය කියන්නේ දැන් මේ විවාහය සිදු වුණු අවස්ථාව, සිද්ධිය, පසුබිම නේ. ඒතකොට එයා ජීවත් වෙන පරිසරය මේ ඔක්කොම මේ නිරූපණය කරනවා. ඒතකොට දැන් තව දුරටත් දැන් මේවා භෞතිකව කාටවත් දකින්න ලැබෙන දේවල් නෙවෙයි මේ. ඒ කියන්නේ කාන්තාවක් විදිහට විවාහ දිවියට ගිහිල්ලා එයා මේ විවාහ දිවියට ඇතුල් වෙනකොටම එයාගේ මානසිකව එයා හිටපු තත්ත්වයට එක්ක එයාට ලැබුණු දේ පිළිබඳව මෙයා තවදුරටත් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මොකද්ද එයාට දැන් පැරණි ගෙදරක් කියලා කියනවා නිවසේ දිලිඳු අසරණකම ඒ බිත්තිවල කාලකන්ණි දුක්බර පෙනවා. ඒ කියන්නේ නිවස අලුත් වැඩියා කරපු නිවසක් නෙවෙයි. දි รา ගිය පාටක් තියෙනවා. දොර ජනල් අලුතින් දාපේව නෙවෙයි. ඒ කියන්නේ පැරණි නිවසක්. ඉතින් මේවා දකින මොහොතක් පාසා මෙයාගේ චිත්‍ර රූපණය වෙන්නේ මනසට දකින්නෙම මට මේට වඩා තැනක් තිබ්බා කියලා. හැම වෙලාවෙම එයා එහෙමම තමයි හිතින් ඉන්නේ. හරිද? ඒතර මනස්තාපේනොත් ඒ කියන්නේ මානසිකවත් මනස ලොකු පීඩනයක් ඇති වෙන පශ්චාත්තාපයක් කියන්නේ දැන් කරගත්තු විවාහය ගැන කලකිරීමක් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. මනස්තාපය කියලා කියන්නේ තමන්ගේ මේ තියෙන පරිසරය මේ තියෙන ලැබෙන දේවල් පිළිබඳව ඇති වෙන කලකිරීම. පශ්චාත්තාපය කියන වචනේත් මෙතන යොදලා තියෙන කතකයා මේ කතෘවරයා නැත්නම් රචකයා තමන් කරගත්තු කාර්යය කියන්නේ විවාහය තමන් කරගත්තු දේ පිළිබඳව ඇති වෙන කලකිරීම. හරිද? ඊළඟට කියනවා මොකද්ද?
සමාජ තත්ත්වයේ සිටි අනෙක් ස්ත්‍රියන්ට කිසිම අමුතු ශෝකයක් හෝ අමුතු දොන්නසක් ඇති නොවන මේ සියලු දේවලින් ඒ කනස්සලට කනගාටුවට පත් වෙනවා. හැබැයි මෙයා කියනවා රචකයා හැබැයි මෙයාට මෙහෙම දෙයක් වුණාට මෙයාට මෙහෙම ටිකක් අමුතු අදහසක් මෙයා අමුතු ෆැන්ටසි එක මෙයා ජීවත් වෙන්න උත්සාහ ගත්තට මේ වයසේ විවාහ වෙලා ඉන්න අනිත් අය ඒ වගේ දොන්නසකින් දුකකින් කනගාටුවකින් ඉන්නේ නැහැ. එයාලට ජීවිතය හමුවේ එයාලා ඒ ජීවිතය පටන්ගෙන ඒ ජීවිතය ගෙන එකන යනවා. හැබැයි මෙතුමිය හරිද අපි මේ කතා මෙයාගේ නම මැටිල්ඩා කියලා අපිට පස්සේ හම්බ වෙනවා නම. ඒතර මැටිල්ඩා කියන චරිතය ඒ තන තරුණිය තමන්ගේ විවාහ ජීවිතය පිළිබඳව පශ්චාත්තාපයට ලක් වෙනවා. හරිද? ඒ නිසා හැබැයි අනිත් විවාහක මේ සමකාලීන ඒ වයසේ ඉන්න උදවියට මේක ප්‍රශ්නයක් නැහැ. ඇය කුඩා නිවසේ වැඩපළ කර දීමට පැමිණ මෙහිකාර දැරිය දැකීමෙන් ඇගේ සිත දොන්නස් සහගත කටුක සිටිවිලි රාශියකින් පිරී ඉතිරී ගියේ. ඒතර මොකද්ද මේ කියන්නේ? ඇයගේ කුඩා නිවසේ වැඩපළ කර දීම පැමිණ මෙහිකාර දැරිය දැකීමෙන් ඇගේ සිත දොන්නස් සහගත කටුක සිටිවිලි රාශියක් පිරී ඉතිරී ගියේ. ඒතකොට මේ ගෙදරත් එනං වැඩ කරන්න මෙහිකාරී දැරියකුත් මෙයා මේ ලිපිකාරණියක් මේ කියන්නේ ලිපිකාර තැනැත්තෙක් වුණාට එයා එහෙම අවස්ථාවකුත් දැන් බලන්න සපයලා තියෙනවා. ගෑනුන්ගේ ඉතින් හැටි තමයි. ඉතින් අපි අවසානයේදී කතා කරමු මොකද්ද මේකෙන් ඇත්තටම කියන්නේ කියලා. ඊට පස්සේ ඒ කියන්නේ තෘප්තිමත් බවක් නැහැනේ. හැම දෙයකම එහෙම තමයි. ඒතර කියනවා පෙරදිග මහාර්ග තිරරෙදි වලින් අලංකාර කරන ලද උස් ලෝකඩ පාන් රුක් වලින් ඒකාලෝක කරන ලද ගිනි උදුනේ සුව පහස් දනවන උණුසුම කරන කොටගෙන විශාල අත්පුටු වල වැතර නිදිබරව සිටින සරුවාල ඇඳගත් පැවැන්ත සේවකයන් දෙදෙනෙකු විසින් ආවතේව කරනු ලබන ඉහළව නිස්සද්ද අන්තර් ගර්භාගාර පිළිබඳ සීන ඈසිතින් මවා ගත්තාය. බලන්නකෝ දැන් අමුතුම ෆැන්ටසි එකනේ ජීවත් වෙන්නේ නේ. අර වාස්තු ප්‍රොඩක්ෂන් කරනවා වගේ තමයිනේ. අමුතුම දේවල් තමයි ඉතින් නිර්මාණය කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මේ කාන්තාව ඇත්තටම ජීවත් වෙන්නේ මේ ෆියවි ලෝකේ නෙවෙයි. කාන්තාව කියන චරිතය මේ චරිතය මෙයා වීදමෝපාසන නිරූපණය කරන්නේ යථාර්ථයත් ෆැන්ටසියත් අතරින් මෙයා ජීවත් වෙන්නේ. හැබැයි ෆැන්ටසිය තමයි 100%ක් ජීවත් වෙන්නේ. මේ යථාර්ථ ලෝකෙට මෙයා එන්නේ නැහැ. නේ? හැම වෙලාවෙම ඇහැට ගැටෙන දෙයින් ඒක එක පැත්තකින් නෙගටිව් හිතනවා. අනිත් පැත්තෙන් පොසිටිව් ෆැන්ටසි එක ජීවත් වෙනවා. මනෝ ලෝකයක ජීවත් වෙනවා. ෆැන්ටසි කියන්නේ මනෝ ලෝකයක් කියන එක. හරිද? මනෝ ලෝකයක ජීවත් වෙනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? ඒ කියන්නේ දැන් මේව කවදාවත් ලැබෙනව නෙවෙයිනේ. දෙයක් ලැබෙන්න නම් ඒක මානසිකව try කර ඉඳලා හරියන්නේ නැහැ. ඒක දැන් අපේ අදහස්නේ මනි අපි කියන්නේ thoughts make money කියලානේ අපි කියන්නේ. ඒ කියන්නේ අපේ අදහස් සල්ලි කරනවා. අදහස් සල්ලි කරන්න නම් ඉතින් අදහස් ක්‍රියාවට නම් ගන්න එපායි. ඒ අදහස් ක්‍රියාවට නම් ගන්න නැතුව ඒක mentally ලොකු වට මනස තුල ඒක පුරවගෙන ඒක පිළිබඳව සිහින දැක්කට ඒක වැඩක් නැහැ. ඒ නිසා අපිට අරමුණක් තියෙනවා නම් වින්දනයක් තියෙනවා ඒක වැඩ කරන්න ඕනේ. හැබැයි මේ තැනatti එහෙම නැහැ. පුරුෂයා වැරදිකාරයක් කිරීමට තමන්ට ඒ කිසි දෙයක් ලබා නොදෙන විදිහේ මනෝලෝකයක අය නිරන්තරයෙන් ජීවත් වෙනවා. හරිද? ඒක තමයි මේ කතන්දරේ අපිට කියන්නේ. ඒක විචාරශීලීව අපි මේක කියවන්න එපාය. එයි මෙහෙම මම කියන්නේ ඔයාලට උදාහරණ දෙන්න වෙනවා ප්‍රශ්නෙට උත්තර ලියනකොට. එතකොට ඔයාලට විචාරයක් කියවන්න වෙනවා. ඉතින් ඒ විචාරයේ පැත්තට තමයි ඔයාලගේ අවධානය මම මේ යොමු කරන්නේ. ඊළඟට කියන මොකද්ද? ගිනි උදුනේ ඔව්. ඇයගේ කුඩා නිවසේ වැඩ හරි ඒක හරි. අපි කියනවා මොකද්ද? සරුවාල ඇඳගත් දයන්ත ඒකත් හරි. අනර්ග කෞතුක වස්තුන්ගෙන් පිරුණා වූ සූක්ෂම කර්මාන්තයන්ගෙන් හිඳි ගෘහ භාණ්ඩ වලින් හා එල්ලෙන ලද පුරාණ සේදරෙදි වලින් විචිත්‍ර වූ අතිවිශාල ශාලාද සෑම ගැහණියක මිරිෂා පරවශ වූ ප්‍රාර්ථනීයෝ සිතින් ආශ්‍රය කිරීමට ආසාවෙන් සිටින චිර ප්‍රසිද්ධ මිනිසුන්ගෙන් සැදුණු තා විශ්වාසයේ මිතුරන් ස්වල්ප දිනකගේ ප්‍රිය සමාගමේ සඳහාම වෙන් කරන ලද සුගන්ධවත් සුන්දර ආගාරද සිතින් මවාගත් ඒවා පිළිබඳව කල්පනාවේ මනෝලෝකයක ජීවත් වෙයි. අන්න බලන්නකො. නිකන් අර අපි ෆිල්ම් එකක් බලනකොට ඒක වගේ තමයිනේ. අර දෙවි ලෝකේ ගැන කතන්දර අහනකොට නේ ඒ වගේ තමයි. ඒ වගේ ලෝකයක තමයි ජීවත් වෙන්නේ. මේ බලන්න මේ සුගන්ධවත් සුන්දර ආගාර. පුතේ මොකද්ද මේ ආගාර කියන්නේ? ආගාර. දිලේස කියන්නකෝ ආගාර කියන්නේ මොකද්ද? මදුෂි ආගාර කියන්නේ පසින්දු සංකල්ප ආගාර කියන්නේ පුතේ ගෙදර. හරිද? නිවහනක් කියන එක. නිවාසස්ථාන. එතකොට අය මොනවද බලන්නේ? මේ වගේ අර
කියන්නේ අධි සුඛෝපභෝගී දිව්‍ය ලෝකේ වගේ මට සම්පත් ලැබෙන්න ඕනි කියන මනෝලෝකයක අය ජීවත් වුණා. හරිද? අපි වර්තමානයේ නම් ඇත්තටම ෆැන්ටසි කියන එකනේ. එහෙම එක ජීවත් වුණා. හරි. ඊට පස්සේ අපි ඊළඟ ටික බලමු. පුතේ මේකේ මේ විනාඩි 5කින් තව ඉවර වෙයි. මම ඊතර ලින්ක් එකක් එවනවා. කෙටි කතාවේ භාගයක් අපි කළ ඉවර කරමු. හරි. ඊළඟ ටික අපි කියමු නැවතත් කවුද අපි කියන්නේ? හිරුෂ විමුක්ති කියමුද? දින 3ක් පමණ වූ මේස් ඇතිරිල්ලක් එල්ලන ලද රවුම් මේසයට රාත්‍රී ආහාර සඳහා වාඩි වූ ඇය තමා ඉදිරියෙන් හිඳගත් සැමියා සුබ්බඳුනෙහි වැහුම් මරිමින් මහත් ප්‍රබෝධයෙන් ආහාරිෂෝක් සුප් එකක් නේ මෙච්චර රස ඇති වෙන කිසිම ආහාරයක් නෑයි ප්‍රීතිරාවයක් නැගූ විට කල්පනා කළා. බිත්තිවලට එල්ලන ලද පෞරාණික මනුෂ්‍ය වර්ගයන්ගෙන් හා දෙව්ලියන්ගෙන් සැදුන වනරොදක පියාහඹන අද්භූත පක්ෂීන්ගේ රූප සටහන් වලින් පිරුණු වර්ණවත් තිරරෙදි ගැනය. කාන්තියෙන් කැලුම් විහිදූ රිදීමුවා බඳුන් ගැනය. ප්‍රණීත ආහාර පාන ගැනය. ආශ්චර්යවත් ඇටිවල බහන් ලද රසමසවුලු ගැනය. ට්‍රොට් මත්ස්‍යයන්ගේ ලාරත් පැහැති මස හෝ වටකුරුල්ලන්ගේ අත්ඇඳි අනුභව කරන ගමන්ම තේරුම් ගැනීමට නොපුළුවන් මදහසක් මුවගෙහි රඳවාගෙන රහස් කෙඳිරි වලින් කියන ලබන ලල නෝපචාරී සම්ලාපයන්ට ඇහුම්කන් දෙන අන්දම ගැනය. ඇයට ඇඳුම් පැළඳුම් හෝ මුතුමැණික් කිසිවක් නොතිබුණේය. එහෙත් ඇය ආශා කළේ ඒවාටමය. තමා ඉපදී ඇත්තේ ඒවා සඳහාමයයි සිතූ ඇය අන්‍යයන් වශී කර ගැනීමටත් අන්‍යයන් විසින් ප්‍රාර්ථනා කරනු ලැබීමටත් බෙහෙවින්ම ප්‍රියංකර වීමෙන් අන්‍යයන්ගේ මනනුවන පොළඹවා ගැනීමටත් ඇතනම් කෙතරම් හොඳදැයි කල්පනා කළාය. බොහොම සන්තෝෂයි. ස්තුතියි. හරි. එතකොට පුතේ මෙතන කියන මොකද්ද? දැන් කියන මොකද්ද? දින 3ක් පරණ මේස ඇතිරිල්ලක් එළන ලද රවුම් මේසයට රාත්‍රී ආහාරය සඳහා වාඩි වුණා. වාඩි වුණා කියලා කියන්නේ දැන් දෙන්නම වාඩි වෙනවා. කවුද මේ? හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ දැන් මිනිස්සයා කියන්නේ පිරිමියා Tamanට පුළුවන් විදිහේ කාන්තාවට ඒ ටික කරලා දෙන්නේ. කාන්තාවගේ මනදොල පිනවන්නේ පිරිමියාට තියෙන ශක්ති ප්‍රමාණයට අනුව. හැබැයි ඒක සත පහකට මායින් කරන චරිතයක් නෙවෙයි මැටිල්ඩා කියන්නේ. සෝරි. තාම අපි මැටිල්ඩා කියන නමට ආවේ නෑ. ඒ නම පස්සේයි මේ තරුණිය විවාහක තරුණියද කියන්නේ තමන්ගේ බිරිඳ. හරිද? දැන් මිනිස්සයා කියන්නේ හස්බන්ඩ් කියන මොකද්ද? හරි ෂෝක් සූප් එකනේ. මෙච්චර රස ඇති වෙන කිසිම ආහාරයක් නැහැ. බලන්න ටිකක් අර ඇත්තටම මේ පිරිමියාට තේරෙනවා කාන්තාව මේ මොකක් හරි මේ මිනිස්සයා ඉන්නේ ටිකක් මොකක් හරි දෙයකින් තමයි කියලා. ඉතින් දැන් මේක දැනගන්නත් එක්ක තමයි මේ පිරිමියා මේ වචනයක් ගන්න තමයි පිරිමියා මේක කියන්නේ. නේ? ඉතින් එයාගේ ජීවිතය ගැන සතුටින් ඉන්නේ. හැබැයි කාන්තාව මොකද එයා ජීවත් වෙන සැබෑ ලෝකයේ. එයා දන්නවා පිරිමියා දන්නවා මේ මුදලක් හම්බ කරන්න කොච්චර උත්සාහයක් වෙන්න ඕනද ජීවිතේ ඉදිරියට ගන්න කොච්චර කටුක අරමුණු වලට යන්න කොච්චර කටුක දුක්ඛිත රස්සාවක් කරන්න වෙනවද? එතකොට ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. සමාජයෙන් එන ඒ කියන්නේ පීඩනය නේ. ඒක දෙයක් නෙවෙයි. ඒක හරිම සංකීර්ණ ක්‍රියාවලියක් දිනු වෙනවා කියන එක. ඉතින් ඒක තුල දැන් ගෙදරින් සපෝට් එකක් ලැබෙන්න ඕනේ පිරිමියෙකුට. හැබැයි දැන් මේ තැනැත්තිය එහෙම සපෝට් එකක් දෙනවද නැද්ද කියන එක දැන් ඔයාලා හිතන්න ඕනේ. හරිද? ඔයාලගේ පිළිතුරු ලියනකොට ඔයාලගේ නිදහසේ ਵਿਚාරශීලව ඔයාලා ලියන්න ඕනේ. ඒක තමයි හැම විවිධ දේවල් මම මේ කතා කරන්නේ. එතකොට මෙයා බොහොම සතුටු වෙනවා. හැබැයි මෙයා ඉන්නේ මොනාගේද? මෙයා ඉන්නේ වෙන ලෝකයකනේ ඉන්නේ. ඒතකොට මෙයා හිතන්නේ මෙයාට නැති අඩුපහඩු ගැන. ඒතකොට බලන්න මේ විවාහක බිරිඳගේ චරිතය නිරූපණය කරලා තියෙන විදිහ සහ පිරිමියාගේ චරිතය නිරූපණය කරලා තියෙන විදිහ. ඒතකොට පිරිමියා සැබෑ ලෝකයේ ජීවත් වෙන චරිතයක් ලෙසත් යථාර්ථවාදී චරිතයක් ලෙසත් තරුණිය මනස්කල්පිත චරිත නැත්නම් මනස්කල්පිත ලෝකයේ තුල මනස්කල්පිත කියන වචනේ භාවිත කරන්න පොතේ අපි අර තමන් මනසින්ම වාගත්තු ලෝකයක් තුල ජීවත් වෙනවා. එයා හිතනවා හැම වෙලාවෙම මට දැන් කෑම ටිකක් ලැබුණොත් මම ඊට වඩා කෑම කන්න සුදුසු කෙනෙක්. හරිද? මට ඇඳුමක් ලැබුණොත් මම ඊට වඩා ඉහළ ඇඳුමක් අඳින්න සුදුසුකම් තියෙන කෙනෙක් කියන හැම වෙලාවෙම අර වගේ ඒ කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා කියන එකක් නෑ. තෘප්තිමත් බවක් කියන එකක් කිසිම අවස්ථාවක නෑ. ඒ කියන්නේ දැන් මේක අසාමාන්‍යයි. දැන් කතකයාම කියනවා දැන් මේ රචකයාම කියනවා මේ වයසේ ඉන්න අනික් විවාහක කාන්තාවන්ට ඇති වෙන ප්‍රශ්න නෙවෙයිලු මේ විවාහක බිරිඳට තියෙන්නේ. එයාට වෙනම ප්‍රශ්නයක් තියෙනවා.
එහෙනම් වෙනම ප්‍රශ්නයක් තියෙන එකක් හේතුවක් තමයි මෙයා ටිකක් ලස්සනයි කියලා මුලින් කිව්වනේ කතාව පටන් ගද්දිම. මෙයා ලස්සනයි. හැබැයි ලස්සන වුණාට මෙයා ඉපදිලා තියෙන සාමාන්‍ය පවුලක. හරි. ඒකත් එක තමයි මේ ලස්සනත් එක තමයි මෙයා මේ අර මනස්කල්පිත ලෝකයේ තුල ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ මොකද්ද? රූප සටහන් වලින් පිරුණු වර්ණවත් තිර රෙදි ගැනීම. කාන්තියෙන් බැලුණු කැලුණු විදුණු රෙදි මුවා බඳුන් ගැනීම. ප්‍රණීත ආහාර පාන ගැනීම. ආශ්චර්යවත් ඇටිවල බහන ලද රස මසෝලු ගැනීම. ට්‍රවුට් මත්ස්‍යයන්ලා රත් පැහැති මස වට්ටු කුරුල්ලන්ගෙන් හැඳි අනුභව කරන ගමන්ම තේරුම් ගැනීමට නුපුරුණු මදහස් මුවේ රඳවාගෙන රහස් කෙඳිරි වලින් කියනු ලබන ලලනෝපචාරි සල්ලාපයන්ට අනුභාවිතා කරලා තියෙන ලස්සන වචනයක් ලලනෝපචාරි සල්ලාපයන්ට. එතකොට අල්ලාප සල්ලාප කියන කතා බහ කිරීම කියන කොහොමද දන්නවා. එතන තියෙන ලලනෝපචාරි ලලන අපචාරි. හරි ලලනෝපචාරි ලලන අපචාරි ලලන කියන්නේ කාන්තා අපචාරි කියන්නේ නුසුදු කියන්නේ නුසුදු කියන එකනේ. හරිද? එතකොට ඇහුම්කන් දෙන්න අන්දම ගැන. ඇයට ඇඳුම් පැළඳුම් හෝ මුතුමැණික් හෝ කිසිවක් නොතිබුණේ ඒ ආසා කළේ දේවල්. දැන් අර අපි උඩින්ම කියවන මෙයාට ලැබුණු දෙයක් නැහැ, දායාදයක් නැහැ, රත්තරන් මුතුමැණික් මාල නැහැ. හැබැයි හැම කාන්තාවක්ම මේ කියන දෙයට කැමතිනේ. ඒ කියන්නේ ඔයාලා වුණත් ඕනම කෙනෙක් ලස්සනට කැමති. මේක තව විනාඩියක අලුත් ලින්ක් එකක් වෙනවා. හරිද? ඒතර ලස්සනට කැමති. හරිද? එතකොට හැබැයි Tamante සම්පත් නැත්තම් මොනා කරන්නේ? Tamante සම්පත් නැත්තම් ප්‍රශ්නයන්නේ. හැබැයි යථාර්ථය පිළිගන්න එපායි. දැන් මෙයා කරන්නේ මොකද්ද? ඒ යථාර්ථය පිළිගන්නේ නැහැ. ඒක තමාගේ විවාහක ස්වාමි පුරුෂයාගේ තියෙන අඩුවක් විදිහට මෙයා නිතර දකිනවා. විවාහක ස්වාමි පුරුෂයාගේ තියෙන අඩුවක් විදිහට මෙයා දකිනවා. හරිද? එතකොට කාන්තාවකට ඒ ආභරණ ටික ඒ ලස්සන ජීවිතේ ගත කරන්න පුළුවන් නම් මොකද්ද පුළුවන්නේ? අන්‍යයන් වසී කර ගැනීමටත් අන්‍යයන් විසින් ප්‍රාර්ථනා කරනු ලැබීමටත් බෙහෙ. ඒ කියන්නේ එතකොට කාන්තාව ගොඩක් කැමති. දැන් ලස්සන මේකප් එකක් එහෙම දාලා නේ කැටයන් ඇඳුමක් එහෙම ඇඳලා එහෙම ගියාම කොල්ලෝ ටිකක් එහෙම බලනවා නම් කාන්තාවන්ට ඒකේ තියෙනවා නිකන් මේ පොඩි සතුටක් තියෙන. පොඩි සතුටක් නෙවෙයි ලොකු සතුටක් තියෙනවා. දැන් හරියද? ඒක දැන් මෙතන